ආයිබෝවන් අද අපි 10 ශ්‍රේණියේ ගෘහ ආර්ථික විද්‍යාව පොතේ පළමු ඒකකයේ වෙන පවුල තුලින් ප්‍රසන්න ජීවන පරිසරයක් කියන පාඩමේ 1-2 ඒකකයේ නිවස සැලසුම් කිරීම හා සංවිධානය කියන පාඩම ඉගෙන ගන්නයි බලාපොරොත්තු වෙන්නේ. එතෙන්දී නිවස පිළිබඳවත් අර පවුල ගැන වගේම තමයි සමාජ විද්‍යාඥයින් විවිධ අදහස් ප්‍රකාශ කරලා තියෙනවා. එයින් එක් සමාජ විද්‍යාඥයෙක් තමයි විලියම් ගිල්බ්‍රිත් කියලා කියන්නේ. එයාගේ නිවස කළමනාකරණය කියන ග්‍රන්ථයේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා නිවස පිළිබඳව. ස්වාමි පුරුෂයා හා භාර්යාව යන දෙදෙනාම සහජීවනයෙන් ඵල නෙලා ගැනීමට උදව් දෙන නිර්මාණීය ස්ථානය නිවස කියලා මේ පොතේ සඳහන් වෙනවා. ඒ අනුව ඒ අදහසට අර්ථයක් දෙමින් නිවසක් ගොඩනැගීමේදී මූලිකවම අවධානය යොමු කරන්න ඕන කරුණු පිළිබඳව අපි මොනවද කියලා සාකච්ඡා කරමු. එතෙන්දී මූලිකවම බලන්න ඕනේ පළවෙනි කරුණ තමයි භූමිය තෝරා ගැනීම කියන කරුණ. නිවසක් ගොඩනගිනකොට මූලිකවම අවධානය යොමු කරන්න ඕනේ භූමිය තෝරා ගැනීම පිළිබඳ. ඊළඟට දෙවෙනි කරුණ තමයි තෝරාගත් භූමියේ නිවසක් ඉදි කරනකොට ඒ නිවස සැලසුම් කිරීම පිළිබඳවත් අවධානය යොමු කරන්න ඕන. ඒ වගේම තමයි සැලසුම් කරපු තෝරාගත් භූමියේ නිවස සැලසුම් කරනකොට ඒ ඉදි කරගත්ත නිවාසයේ කොහොමද සංවිධානය කරගන්නේ, නිවාසයේ කොටස් කොහොමද සංවිධානාත්මකව සැලසුම් කරගන්නේ කියන එකත් මෙතෙන්දී වැදගත් වෙනවා. අපි මුලින්ම බලමු නිවසක් හදන්න තෝරගන්න භූමියක තියෙන්න ඕන මොන වගේ ගුණාංගයන්ද කියලා. භූමියක් තෝරගන්නකොට අපි මුලින්ම අවධානය යොමු කරන්න ඕනේ මූල්‍යමය පහසුකම් ගැන. ඒ කියන්නේ අපට කොච්චර මුදලක් භූමියක් තෝරගන්න වැය කරන්න පුළුවන්ද අපේ ආර්ථික තත්ත්වයට අනුව. ඒක තමයි මූල්‍යමය පහසුකම් කියලා කියන්නේ. ඊළඟට බලන්නේ භූමියේ ස්වභාවය කොහොම එකක්ද කියලා. ඒ කියන්නේ තනිතලා භූමියක්ද එහෙම නැත්නම් බෑවුම් සහිත භූමියක්ද කියන අදහස තමයි භූමියේ ස්වභාවය කියන්නේ. ඒකට ඒකත් වැදගත් වෙනවා ගෙයක් හදන්න බිමක් තෝර ගැනීමේදී. ඒ වගේම වැදගත් වෙනවා ඔප්පුවක නිර්වුල් බව. ඕනම ඉඩමක් අපි මිලදී ගන්නකොට සොයා බලන්න ඕන කරුණ තමයි ඒ ඉඩමේ ඔප්පුවක් තියෙනවද කියලා. ඔප්පුව විතරක් තිබ්බට මදි ඒ ඔප්පුව නිර්වුල් ඔප්පුවක්ද කියලා දැනගන්න ඕනේ. ඒ කියන්නේ හවුල් ඉඩමක්ද තියෙන්නේ, තනි අයිතිකාරයෙක් ඉන්නවද, මේක නීතියෙන් මේ ඉඩම් ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරපු ඔප්පුවක්ද, ඉඩමේ නිවැරදිව මායිම් සීමා දක්වලා තියෙනවද කියන අදහසත් එක්ක ඔප්පුවේ නිර්වුල් බව දැනගන්න ඕනේ. ඒ වගේම වැදගත් වෙන අනිත් කරුණ තමයි යටිතල පහසුකම්. යටිතල පහසුකමක් කියලා කියන්නේ ඒ භූමිය අයිති වෙන අපි තෝරගන්න භූමිය අයිති වෙන පළාත් පාලන ආයතනයේ ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයේ විසින් ලබා දීලා තියෙන පහසුකම්. සමහරලට නොමිලේ තියෙන පහසුකම් තියෙනවා. එහෙම නැත්නම් ඉතා සුළු මුදලක් අය කරලා ජනතාවට ලබා දෙන පහසුකම් තියෙනවා. අන්න ඒ පහසුකම් මොනවද කියලා බැලීම තමයි යටිතල පහසුකම් කියන්නේ. උදාහරණ විදිහට ගන්න පුළුවන් ජලය, නල ජලය වගේ දේවල්, ඒ වගේම විදුලි පහසුකම්. ඊළඟට පොදු ප්‍රවාහන පහසුකම්, ආරෝග්‍ය ශාලා පහසුකම්, පුස්තකාල, ක්‍රීඩා පිට්ටනි, ඔය වගේව තමයි යටිතල පහසුකම් වලට අයිති වෙන්නේ. ඒ වගේම අනිත් එක තමයි වැදගත් වෙන දේ අවට පරිසරය. භූමියක් තෝරගන්නකොට අවට පරිසරය ගැනත් බලන්න ඕනේ. ඒක නිස්කලංක පරිසරයක්ද, ශබ්ද දූෂණයෙන් තොර පරිසරයක් වෙන්න ඕන. ඒ වගේම කැලි කසල ඒ වගේ අපද්‍රව්‍ය රැස් කරන්නේ නැති තැනක් වෙන්න ඕන. ඒ වගේම අධික දූවිලි දුම් වලින් පිරුණු නැති තැනක් වෙන්න ඕනේ මේ ප්‍රදේශයේ. ඒ වගේම අසල්වැසියන්ගෙන් වෙනත් අනවශ්‍ය බලපෑම් වලින් තොර ප්‍රදේශයක් වීම. ඔය වගේ කරුණු හොඳට ආලෝකයේ වාතාශ්‍රය ලැබෙන තැනක් වෙන්න ඕන. ඔය වගේ පහසුකම් බලන එකට තමයි අවට පරිසරය පිළිබඳව සැලකිලිමත් වෙනවා කියලා කියන්නේ. ඊළඟට නිවසක් සැලසුම් කරනකොට භූමිය තෝරා ගැනීමේදී ඔය ඉහතින් සඳහන් කරපු කරුණු නිවසක් සැලසුම් කරද්දී අපි මෙන්න මේ කරුණු ගැන අවධානය යොමු කරන්න ඕනේ. එකක් තමයි භූමියේ පිහිටීම හා ප්‍රමාණය. අපි තෝරාගත්ත බිමේ පිහිටීමයි ප්‍රමාණයයි.
ගැනත් නිවසක් සැලසුම් කරනකොට තීරණය කරන්න වෙනවා. ඒ වගේම තමයි අපිට ඒ නිවස හදන්න කොච්චර මුදලක් වැය කරන්න පුළුවන්ද. ඒක තමයි මූල්‍යමය පහසුකම් කියලා අදහස් කරලා තියෙන්නේ. ඊළඟට බලන්න ඕනේ හදන නිවසේ කාමර වෙන් කරන්න පවුලේ අවශ්‍යතා. ළමයි ඉන්නවද, වැඩිහිටිය අය, රෝගී මහලු අය, එක් වයසේ පසුවන අය පවුලල ඉන්නවා. එතකොට ඒ අයට ගැලපෙන පවුලේ අවශ්‍යතා පිළිබඳව සැලකිලිමත් වෙලා තමයි නිවස සැලසුම් කරන්න ඕනේ. ඒ වගේම නිවසට හොඳට ආලෝකය වාතාශ්‍රය ලබා දෙන ක්‍රම ගැනත් සැලකිලිමත් වෙන්න ඕනේ මෙතෙන්දී. ඒ වගේම ආලෝකය හා වාතාශ්‍රය නිවසකට ලබා දෙනකොට සැලකිලිමත් වෙන්න ඕන තැනක් තමයි සංවාතනය කියන කාරණාව. සංවාතනය කියලා කියන්නේ නිවසේ කාමරවල හොඳින් වාතය සංසරණය වන කාරණාවට. ඒ වගේම මෙතෙන්දි වැදගත් වෙනවා හරස් සංවාතනය කියන එක. ඒ කියන්නේ කාමරයක එහෙම නැත්නම් ශාලාවක එක පැත්තකින් වාතය ඇතුල් වෙලා ඊට සමාන්තරව අනිත් පැත්තෙන් වාතය පිට වී යාමට තමයි හරස් සංවාතන ක්‍රියාවලිය කියන්නේ. ඉතින් මේක හුඟක් වෙලාවට ගෙදරක කාමර සකස් කරනකොට ඒ කාමර වලට ජනේල දොරවල් තියද්දි වෙනත් උපාංග සවි කරනකොට නිවසට ආලෝකයේ වාතාශ්‍රය ලබා ගැනීමේදී හුඟක් වැදගත් වෙනවා. ඒ වගේම තව නිවසකට ස්වාභාවික ආලෝකය ලබා දෙන තව ක්‍රමයක් තියෙනවා. ඒක අපි හඳුන්වනවා අනුයෝගී ක්‍රම කියලා. අනුයෝගී ක්‍රම කියලා කියන්නේ වක්‍ර මාර්ගයෙන් නිවසකට ස්වාභාවික ආලෝකයක් වාතාශ්‍රයත් ලැබෙන විදිය. එකක් තමයි මැද මිදුල සහ පොකුණු කියන්නේ. ඒකෙන් ජලය තියෙන ස්ථානයක් මැද මිදුල සහ පොකුණු ජලය මේ ශාක වර්ග විවිධ එහි හේතුව නිසා ගෙදරක වාතය සිසිල් වෙන්න පුළුවන්, ආලෝකයක් ලැබෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි විනිවිද පෙනෙන ආවරණ තහඩු. ප්ලාස්ටික් ආවරණ තහඩු තියෙනවා, පොලිකාබනේට් වලින් හදපු ඒවා, ෆයිබර් වලින් හදපු විවිධ නිෂ්පාදන වෙළඳපොලේ තියෙනවා. ඒකෙන් අපේ නිවසට ගැලපෙන විදිහට මේ ආවරණ තහඩු වලින් ගොඩක් වෙලාවට ආලෝකයක් ලැබෙන්නේ. ගැලපෙන විදිහට ඒ ක්‍රමයක් තෝරගන්න පුළුවන්. ඒ වගේම කොන්ක්‍රීට් ග්‍රිල්, යකඩ දැල් හා ට්‍රෙලිස්. ඒ වගේ ඒවත් යොදලා තියෙනවා මේ ආලෝකයේ වාතාශ්‍රය ලබා ගැනීමේ අරමුණින්. ඒ වගේම තමයි සමහර ගෙවල් වල ඔයගොල්ලෝ දැකලා ඇති වීදුරු ගඩොල් සවි කරලා තියෙනවා බිත්ති වලට. ආලෝකය ලබා ගැනීමේ අරමුණින්. අඳුරුයි කියලා හිතන සමහර කාමර වලට, සමහර නිවසේ තියෙන ස්ථානවලට වීදුරු ගඩොල් සවි කරලා තියෙනවා. ආලෝකය ලබා ගැනීමේ අනුයෝගී ක්‍රමයක් ඒක. ඒ වගේම වීදුරු උළු කැට. මේක ඉස්සර ඉඳන්ම පැරණි කාලේ ඉඳන්ම නිවෙස් වලට යොදපු ආලෝකය අඩු තැන් වලට යොදපු එක ක්‍රමයක්, අනුයෝගී ක්‍රමයක්. වීදුරු උළු කැටේට සූර්යාලෝකය වැටලා ඒ තුලින් තමයි ගේ ඇතුළට ආලෝකය ලැබෙන්නේ. එතකොට වීදුරු උළු කැට තුලින් ආලෝකය ලබා ගැනීම තමයි ගෙදරද බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම වහලේ උස වැඩි කිරීම. ඒ තුලිනුත් වෙන්නේ හොඳින් වාතාශ්‍රය කාමරය තුලට ගලාගෙන ඒම අවස්ථාව තමයි ඒ තුලින් වෙන්නේ. ඒ වගේම වැදගත් වෙන අනිත් දේ තමයි වහලේ හැඩයටම සිවිලිම යෙදී. ඒ වගේම අපි බලමු ඊළඟට මොනවද මේ තරම් ස්වාභාවික ආලෝකය හා වාතාශ්‍රය ගෙදරකට වැදගත් වෙන්නේ. ආලෝකයේ වාතාශ්‍රය ලැබීමේ වාසි කියලායි අපි ඒක සටහන් වෙලා තියෙන්නේ. එකක් තමයි නිවසකට හොඳට ආලෝකයක් වාතාශ්‍රය ලැබෙනවා නම් ඒ නිවසේ තෙතමනය ඉවත් වෙනවා. තෙත ගතියක් තියෙනවා නම් තෙතමනය ඉවත් වීම සිදු වෙනවා. ඒ කියන්නේ හොඳින් සූර්යාලෝකය වැටෙනවා. සුළඟට ගෙදර තියෙන තෙත කොටස් තියෙනවා නම් ඒවා වියලිලා යනවා. ආලෝකය වැටෙන කොටත් ඒක වෙනවා. ඒ නිසා නිවසක තෙතමනය ඉවත් වීමට ඒ වාසියක් වෙනවා ආලෝකයක් වාතාශ්‍රයත් ලැබීම. ඒ වගේම ශුද්ධජීවී වර්ධනය අවම වෙනවා. ගෙදරක් කිව්වහම ඒකේ විවිධ දේවල් තියෙනවා. පිසීමේ දේවල්, අපි පරිහරණය කරන රෙදිපිලි, ඇඳාන් වගේ බඩු මූට්ටු, ඔය හැම එකකින්ම පිරුණු තැනක් නිවසක්. එතකොට ශුද්ධජීවීන් නිරතුරුවම ඉන්න පුළුවන් මොනවා හරි දේවල්. ඉතින් ඒක ආලෝකය හොඳට වැටෙනවා නම්, වාතාශ්‍රයත් හොඳින් නිවසට ලැබෙනවා නම් ශුද්ධජීවීන් වර්ධනය හුඟක් අවම මට්ටමක තමයි තියෙන්නේ. ඒකත් අපට ලැබෙන වාසිය. ඒ වගේම ඉක්මනින් වෙහෙසටපත් නොවි. මේකේ අදහස් කරන්නේ ආලෝකය නොමැති නම් අපි ඇස් වෙහෙසනවා. හරි අමාරුවෙන් තමයි දෙයක් බලන්නේ. පොතක් කියවන්න ගත්තත් අමාරුවෙන් බලන්නේ. අපි මොනවා හරි එළවලු වර්ගයක් හදන්න ගත්තත් ඒත් අපහසුවටපත් වෙනවා, ඇස් වෙහෙසනවා. ඒ හින්දා හොඳට ආලෝකයේ වාතාශ්‍රය අපේ ගෙදරට ලැබෙනවා නම් අපි වගේ වෙහෙසටපත් නොවි අපේ කාර්යයන් පහසුවෙන් කරගැනීමේ වාසිය අපට ලැබෙනවා.
ඒ වගේම තමයි සංවාතනය හරස් සංවාතනය අර අපි කලින් කතා කරපු කරුණු ඒවා හොඳට ක්‍රියාත්මක වුණාම නිවස තුල සුව පහසුවක් ඇති වෙනවා. හුස්ම ගැනීමට පහසුයි. හරි පිරිසුදු බවක් දැනෙනවා. ඒ වාගේ වාසිය අපට ලැබෙනවා. ඒ වගේම තමයි කෘත්‍රිම ආලෝකය හා වාතාශ්‍රය ලැබීමේ අවශ්‍යතාවය අඩුයි. කෘත්‍රිමව ලබා ගන්න ක්‍රමක් තියෙනවනේ ආලෝකයයි වාතාශ්‍රයයි. ලයිට් දාන්න වෙනවා හැම වෙලෙම. හොඳට ආලෝකය නැත්නම් ඒ වගේම මේ සිසිලස නැත්නම් රස්නේ නම් වායු සමීකරණ යන්ත්‍ර විදුලි පංකා වගේ දේවල් ක්‍රියාත්මක කරන්න වෙනවා. එතකොට නිවසට හොඳ ආලෝකයක් වාතාශ්‍රයක් ලැබෙනවා නම් මේ කෘත්‍රිම අවශ්‍යතාවයන් නැති වෙන්නේ නැහැ. ඔය කරුණු තමයි ආලෝකය හා වාතාශ්‍රය ලැබෙනකොට අපිට තියෙන වාසි. ඊළඟට බලමු නිවාස සැලසුම් අඳිනකොට අවධානය කරන්න ඕන කරුණු මොනවද කියලා. එක කරුණක් තමයි පරිමාණය ගැන අවධානය යොමු කරන්න ඕනේ නිවාස සැලසුමක් අඳිද්දී. නිවාස සැලසුම් කියලා අදහස් කරන්නේ අපි ඒකට කියනවා ප්ලෑන් අඳිනවා කියලා. ඒ වචනෙන් තමයි අපි ගොඩක් වෙලාවට දාන්නේ. ඉන්නේ ගෙදර ප්ලෑන් එකක් අඳිනකොට ප්‍රධාන වශයෙන් වැදගත් වෙන කරුණ තමයි පරිමාණය. පරිමාණයකට ඕනේ අඳින්න. එතකොට ඒකේ නිවසේ ඉඩ ප්‍රමාණය ඉඩමේ ප්‍රමාණය අනුව කොහොමද ඉඩ වෙන් වෙන්නේ කොහොමද කාමර වෙන් කරන්නේ. එතකොට ඒවට වෙන් වෙච්ච පරිමාණයන් තියෙනවා. එතකොට මේ පරිමාණයට ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඉම්පීරියල් ක්‍රමය. අනිත් ක්‍රමය මෙට්‍රික් ක්‍රමය. ඉම්පීරියල් ක්‍රමය කියන්නේ ගොඩාක් ඈත අතීතයේ භාවිතා කරේ අඩි අඟල් වලින් පාවිච්චි කරපු මිනුම් පාවිච්චි කරලා බිම් සැලසුම් ඇඳීම. මෙට්‍රික් ක්‍රමය තමයි අදත් පාවිච්චි කරන්නේ සෙන්ටිමීටර් මීටර් වලින් සලකුණු කරලා තියෙනවා. නිවසේ තියෙන මේ කාමර සැලසුම් ඇඳීමට ඒක පාවිච්චි කරනවා. එතකොට අද වැඩිපුරම පාවිච්චි කරන ක්‍රමය තමයි මෙට්‍රික් ක්‍රමය. ඊළඟට නිවාස සැලසුම් අඳිනකොට අවධානය යොමු කරන්න ඕනේ සංකේත. මොකද බිම් සැලැස්මක් අඳිනකොට අපිට කාමරයක් ඒ විදිහටම අඳින්න බෑ. පරිමාණයට අනුව කුඩා වෙන්න ඕනේ. දොරක් ජනේලයකුත් ඒ විදිහටම අඳින්න බෑ. ඒ නිසා ඒ සඳහා අපි පාවිච්චි කරන සංකේත. පිටත බිත්තිය, ඇතුළත බිත්තිය ඒවා වෙන වෙනම සලකුණු කරන්න අවශ්‍ය කරන සංකේත යොදා ගන්න වෙනවා. මේ පෙන්වන්නේ මේ රූප සටහනෙන් ඒ වගේ බිම් සැලැස්මක් අඳින්න ප්‍රධාන වශයෙන්ම යොදා ගන්න සංකේත. බිත්තිය සලසුණු කරන්න මේ රූප සටහන් දෙකක් යොදා ගන්නවා. මේ මහත රූපයෙන් පෙන්වන්නේ පිටත බිත්තිය. බිම් සැලැස්මක පිටත. ගෙයි පිටත පෙන්වන පිටත බිත්තිය පෙන්වන්නේ මහත රූලි. හීනියට ඇඳලා තියෙන රේඛාවෙන් පෙන්වන්නේ ඇතුළත බිත්ති. ඒ කියන්නේ කාමර සඳහා වෙන් කරනකොට ඒ බිත්ති සඳහා පාවිච්චි කරන රූල තමයි ඔය හීනියට පෙන්වලා තියෙන්නේ. ඊළඟට දොරවල්. දොරවල් දෙපියන් දොර සහ තනි දොර කියලා දෙකක් භාවිතා කරනවා. දෙපියන් දොර සංකේතවත් කරන ගොඩක් වෙලාට ප්‍රධාන දොරටුව දෙපියන් දොරක් තමයි අපි බිම් සැලැස්මක් අඳිද්දී පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් අපිට අවශ්‍ය තැනකදී දෙපියන් දොරක් දාන්න පුළුවන්. ඒක පෙන්වන එක තමයි මේ D අකුර ලියලා මේ ඉහත සංකේතයෙන් සලකුණු කරන්නේ. හුඟක් වෙලාවට ප්‍රධාන දොරටුව දාන්න මේ දෙපියන් දොර සංකේතවත් කරනවා. ඊළඟට තනි දොර. තනි දොර තමයි ඊට පහළ මේ සංකේතයෙන් පෙන්වන්නේ. මේක කාමර සඳහා තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට ජනේල. ජනේලත් වර්ග දෙකක් තියෙනවා. උඩම තියෙන්නේ අපි හැම නිවසේ තියෙන කාමරවලට අපේ අවශ්‍යතා සඳහා පාවිච්චි කරන කාමර සඳහා වැඩිපුරම යොදා ගන්න ජනේලය සඳහා යොදා ගන්න සංකේතය තමයි ඔය ඉහතින් පෙන්නලා තියෙන ජනේල කියන එක ඉදිරියෙන් W අකුර සලකුණු කරලා තියෙන්නේ. ෆෑන් ලයිට් කියලා කියන්නේ ඒ ජනේලයක් තමයි. හැබැයි මේක කාමරවලට නෙමෙයි යොදාගන්නේ. ගෙදර තියෙන නාන කාමරය හා වැසිකිළිය කියන ස්ථානයට යොදා ගන්න ජනේලය තමයි ෆෑන් ලයිට් කියලා කියන්නේ. ඒක ජනේලය විදිහටම ඇඳලා F අකුරෙන් තමයි ෆෑන් ලයිට් කියන එක සංකේතවත් කරන්නේ. ඉතින් ඔන්න ඔය සංකේත ටික යොදා ගන්න වෙනවා නිවසක බිම් සැලැස්මක් අඳිනකොට. ඔය ටික යොදාගෙන තමයි අපට අවශ්‍ය කරන නිවාසය ගොඩනගන්න අවශ්‍ය කරන නිවාසය අඳින්නේ. ඊළඟට අපිට වැදගත් වෙන දේ තමයි සැලසුම් අඳිනකොට අවධානය යොමු කරන්න ඕනේ ගෙදර ගමන්මන්. ගමන්මන් කියලා කියන්නේ නිවස තුල පහසුවෙන් එහා මෙහා ඇවිද යන්න තියෙන ඉඩකඩ. කොරිඩෝවක් කියලා කියන්නේ විශාල කොරිඩෝ දකින්න නෑ. එකිනෙක කාමරවලට කුස්සියට ගේ ඇතුලෙන් පිටත යන්න ඇතුල් වෙන දොරටුවක් පිටත දොරටුවක් ඒ වගේ ඒ එහා මෙහා යාමට අවශ්‍ය කරන ඉඩ ප්‍රමාණයට තමයි ගමන් මං කියලා කියන්නේ. එතකොට බිම් සැලැස්මක ගමන් මං සඳහා වෙන් වෙච්ච කොටස් පෙන්වන්න වෙනවා. සලකුණු කරන්න වෙනවා. ඊළඟට බලමු අපි ඇඳලා තියෙන බිම් සැලැස්ම. මේ තියෙන්නේ අපි ඉහතින් සඳහන් කරපු සංකේත යොදලා කාමර කීපයක් ඒකේ සලකුණු වෙන කාමර ටික මේ
එළියෙන් සටහන් වෙනවා. පළවෙනි එක තමයි ආලින්දය, 2 විසිත්ත කාමරය, 3 වෙනි එක මුළුතැන්ගෙය, 4 නාන කාමරය හා වැසිකිළිය, 5 ප්‍රධාන නිදන කාමරය, 6 වෙනි එක නිදන කාමරය. ඒකට මේ කොටස් ටික අර කියපු සංකේත යොදලා බිම් සැලැස්මක නැත්තම් අර මං කියෝ විදිහට ප්ලෑන් එකකට ඇඳලා තියෙන විදිහ තමයි මේ සටහනෙන් පෙන්නලා තියෙන්නේ. එතකොට ඕගලන්ට පේනවා ඇති ජනෙල් තියෙන්නේ කොහෙද මේ. දොරවල් තියෙන්නේ කොහෙද. දෙපියන් දොරකුත් මේ පින්තූරේ සටහන් වෙනවා ඒක කොහෙද තියෙන්නේ. ෆෑන් ලයිට් එක කොහෙද තියෙන්නේ. දැන් අර සංකේත ටික මතක නම් පැහැදිලිවම මේ බිම් සැලැස්ම අඳුන ගන්න හරි පහසුයි. මෙන්න මේ තැන්වල තමයි මේ කාමර තියෙන්නේ. ජනෙල් මෙතන තියෙන්නේ. ජනෙල් කීයද සටහන් වෙලා තියෙන්නේ. මුළු තැන්කට ජනෙල් කීයද ඔය වාගේ හැම එකක්ම අපිට මේ බිම් සැලැස්මෙන් බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. සංකේතක් තියෙනවා. එක එක ජනේලයකට දොරකට කාමරයකට යොදාගෙන තියෙන පරිමාණයත් මේකේ පෙන්නලා තියෙනවා. ඉතින් මම හිතන්නේ බිම් සැලැස්මක් අඳිනකොට දැන් අපි කලින් කතා කරපු පරිමාණය සංකේත යොදා ගැනීම ගමන් මං කොහොමද වෙන් වෙලා තියෙන්නේ කියන ටික පැහැදිලිවම මේ බිම් සැලැස්මේ පේනවා. ඊළඟට අපි බලමු නිවාස සැලසුමක් අඳිද්දී අවධානය යොමු කරන්න ඕන අනිත් කාරණාව. ඉඩකඩ. ඉඩකඩ කියලා කියන්නේ අපි එක් එක් ගෙදර තියෙන එක් එක් කාමරයන් සඳහා වෙන් කරලා තියෙන ඉඩ ප්‍රමාණය. මේකෙදි කියලා තියෙනවා කාමරවල වර්ග ප්‍රමාණයෙන් 7න් එකක් තියෙන්න ඕනේ ජනේල. කාමරවල වර්ග ප්‍රමාණයෙන් 15න් එකක් තියෙන්න ඕනේ දොරවල්. ඒ වගේම වහලේ උස සිවිලිමේ ඉඳලා අඩි 9.5 ඔය විදිහට. ඒ වගේම අපේ අඳින බිම් සැලැස්මේ ප්‍රධාන නිදන කාමරයක් තියෙනවා නම් අවම වශයෙන් ඒක වර්ග අඩි 120ක වගේ ප්‍රමාණයකින්වත් යුක්ත වෙන්න ඕනේ. දැන් අපි කලින් පෙන්නපු බිම් සැලැස්මේ ප්‍රධාන නිදන කාමරයක් තිබුණා. සාමාන්‍ය නිදන කාමරයක් තිබ්බා. එතකොට ප්‍රධාන නිදන කාමරයක නම් වර්ග අඩි 120ක්වත් ඒක සලකුණු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් අනිත් නිදන කාමරයක තියෙන්න ඕන වර්ග අඩි ප්‍රමාණය වර්ග අඩි 100ක් වගේ වෙන් වෙලා තියෙනවා. ওই විදිහට තමයි බිම් සැලැස්මක් අඳිනකොට කාමරවල වහලය ඊළඟට එක එක් කාමරවල ජනේල දොරවල් මේ සඳහා ඉඩ වෙන් වෙලා තියෙනවා. ඊළඟ වැදගත් කාරණය තමයි බිම් සැලැස්මක් අඳිනකොට රාශීකරණය කියන එක. රාශීකරණය කියලා කියන්නේ කාර්යයන් කීපයක් එකම තැනකදී නිවසේ කොටස් එකිනෙකට යාබදව ගොනු කරලා ඒක කරන කාර්යයන් අවම ශ්‍රමයකින් හා උපරිම පහසුකම් සලසාගත හැකි ආකාරයට නිවසේ කොටස් වෙන් කිරීම. උදාහරණයක් මේකට දීලා තිනවා ආලින්දයට යාබදව විසිත්ත කාමරය පිහිටව. එතකොට අඩුම ශ්‍රමයකින් අපිට ඒ පහසුකම ලබා ගන්න හරි පහසුයි. ඒ වගේම තමයි මුළු තැන්ගේ පිහිටලා තියෙන්න පුළුවන් කෑම කාමරය මේ දෙක එක ළඟ. නිදන කාමරයක් ළඟ හැමතිස්සෙම නාන කාමරය හා වැසිකිළි. ඒ වගේ එකිනෙකට යාබදව පිහිටලා තිබීමෙන් අඩු ශ්‍රමයකින් උපරිම පහසුකමක් ලබා ගන්න හැකියාව. ඒ කාරණාව තමයි රාශීකරණය කියලා කියන්නේ. ඒ ගැනත් අවධානය යොමු කරන්න ඕන බිම් සැලැස්මක් අඳිනකොට. ඊළඟට අපි බලමු අපේ තුන්වෙනි කාරණාව. නිවාස සංවිධානය කරන්න. කොහොමද නිවසක් සංවිධානය කිරීමේදී මොනවද වැදගත් වෙන කරුණු? පළවෙනි එක තමයි කාමරවල පිහිටීමත් වැදගත් වෙනවා. අර රාශීකරණයට අපි කතා කරපු දෙයක්ම තමයි ඒකටත් වැදගත් වෙනවා. කාමර පිහිටලා තියෙන්නේ කොහොමද? එතකොට ඕගොල්ලෝ බිම් සැලැස්මක් අඳිනකොට ඒ කාමරවල පිහිටලා තියෙන නැත්නම් රාශීකරණය කියන ගුණාංගය අවධානය යොමු කරමින් තමයි බිම් සැලැස්මක් අඳින්න ඕන. ඒ වගේම අනිත් වැදගත් කාරණේ තමයි දොර හා ජනෙල් ස්ථානගත කරන විදිය. ඒ කියන්නේ එක එක ස්ථාන වලට ගැලපෙන විදියට දොර ජනෙල් යොදන්න. විසිත කාමරයකට නම් ලී දොර. නාන කාමරයකට වගේ එකක් නම් හුඟක් වෙලාවට පාවිච්චි කරන්නේ ප්ලාස්ටික් නැත්නම් ඇලුමිනියම් දොරවල්. ඇතුළ කාමරවලට තුනී ලෑලි ටිකක් ශක්තිමත් බවින් ටිකක් අඩු දොරක් තමයි ඒ වගේ තැනකට පාවිච්චි කරන්නේ. ගෙදර තියෙන ප්‍රධාන දොරටුව තමයි ශක්තිමත් ලී වලින් සකස් කරපු දොරවල් යොදා ගන්න. ඉතින් ඒ ස්ථාන වලට ගැලපෙන දොර ජනෙල් ස්ථානගත කිරීමත් නිවස සංවිධානයේදී වැදගත් වේ. ඒ වගේම ස්වාභාවික ආලෝකය හා වාතාශ්‍රය ලැබෙන විදිහට දොර ජනෙල් පිහිටවන්න ඕන. එතකොට බිම් සැලැස්මක් අඳිද්දිත් ගෙදරක හොඳට අපට ආලෝකයේ වාතාශ්‍රය ලබා ගන්න මේ දොර ජනෙල් පිහිටීමත් වැදගත් වෙනවා. ඒ වගේම පෞද්ගලිකත්වයේ රැකෙනසේ දොර ජනෙල් ස්ථානගත කරන්න. උදාහරණයක් විදිහට නිදන කාමරේ. නිදන කාමරේ වගේ අපිට අර සාලයක මේ විසිත කාමරයක වගේ ජනෙල් දානවා වගේ
දිගට පළලට ජනෙල් දාන්න අපහසුයි. ජනෙල් හුඟක් දාන්නත් බෑ. එතකොට ඉදර කාමරයකට වගේ එකකට දාන්නේ කෙටි වඩා උස නැති ජනෙල් දොරවල් ජනේලයක් තමයි ඒ කාමරයට ස්ථානගත කරන්නේ. එතකොට පෞද්ගලිකත්වය ආරක්ෂා වන විදිහට දොර ජනෙල් ස්ථානගත කිරීමත් සැලකිලිමත් වෙන්න වෙනවා. ඒ වගේම තමයි නිදන කාමරවල ජනෙල් සඳහා පාරභාෂක වීදුරු යෙදී. පාරභාෂක වීදුරු කියලා කියන්නේ එහා මෙහා නොපෙනෙන. කාමරේ ඉන්න කෙනෙක්ව එහා මෙහා නොපෙනෙන විදිහට ඒකත් එක හේතුවක් පෞද්ගලිකත්වය ආරක්ෂා වීම. ඒ නිසා තමයි නිදන කාමරයට යොදන ජනෙල් වලට පාරභාෂක වීදුරු යොදා ගන්න. ඒ වගේම හරස් සංවාතනය ලැබෙන පරිදි දොර ජනෙල් ස්ථානගත කිරීම. මේ හැම බොහෝමයක් කාරණා ස්වාභාවික වාතාශ්‍රය හා ආලෝකය ලබා ගැනීමට පහසු වෙන විදිහට සකස් වෙච්ච කරුණු. ඊළඟට අපි බලමු බහුකාර්ය ඒකක. ගෙදරකදී දැන් බිම් සැලැස්මක් අඳින්න ඉගෙන ගත්තා වගේම කාමරයක කොටස් කොහොමද ස්ථානගත කරන්නේ? ඒ ස්ථානගත කරද්දී සැලකිලිමත් වෙන්න ඕන කරුණු ගැන කතා කරනවා වගේම බහුකාර්ය ඒකක ගැන දැනගන්න ඕන. හුඟක් ඉඩකඩ අඩු නිවසක නම් බහුකාර්ය ඒකකය හුඟක් වැදගත් වෙනවා. බහුකාර්ය ඒකකයක් කියන්නේ මුළුතැන්ගේ දැන් උදාහරණයක් විදිහට මේකේ තියෙන මුළුතැන්ගේ කොටසක් ගබඩා කාමරය සඳහා යොදා. එහෙම නැත්නම් විසිත්ත කාමරයේ කොටසක් කෑම කාමරයකට යොදා ගැනීම. නිදා ගන්න කාමරයේ කොටසක් පාඩම් කරන්න යොදා ගන්න. එතකොට මේ උදාහරණ වලින් පේනවා බහුකාර්ය ඒකකයක් කියන්නේ එක කාමරයකින් කාර්යයන් කීපයක්. එකක් හෝ කීපයක් දෙකක් කීපයක් කර ගැනීමට හැකියාව තිබීම තමයි බහුකාර්ය ඒකකයකින් බලාපොරොත්තු වෙන්නේ. හුඟක් ඉඩකඩ සීමිත තැනක මේක හරි පහසුයි මේ වැඩ කිරීම සඳහා. උදාහරණ තමයි මේවා. ඊළඟට ඒ වගේම ගෙදරක වැදගත් වෙනවා බහුකාර්ය ගෘහ භාණ්ඩ. ඉඩකඩ අඩු නිවසක නම් බහුකාර්ය ගෘහ භාණ්ඩ පාවිච්චි කිරීමෙන් ඒක එහා මෙහා ගමන් කිරීමට හරි පහසුවක් වෙනවා. බහුකාර්ය ගෘහ භාණ්ඩයක් කියලා කියන්නේ එක භාණ්ඩයකින් කාර්යයන් කිහිපයක් කර ගැනීමට හැකිවන දේවල්. උදාහරණයක් විදිහට විසිත්ත කාමරේ දිවාණය ගන්න පුළුවන් නිදා ගන්න. දිවාණය කියලා කිව්වහම දැන් අද නම් ගොඩක් වෙලාට දිවාණය කියන එක ගෙවල් වල පාවිච්චි වෙන්නේ නැහැ. ඒත් ගෙවල් වල තියෙනවා පුටු සැටි. ඒකේ ලොකු පුටු සැටියේ නිදා ගැනීම සඳහා පාවිච්චි කරන්නත් පුළුවන්. ඒ වගේම තමයි ලාච්චු සහිත ඇඳන් තියෙනවා. ඒවත් බහුකාර්ය නිදා ගන්නත් පුළුවන්. ලාච්චු වල අපිට තියෙන ලියකියවිලි දාලා තියන්නත් පුළුවන්. ඒවා උදාහරණ විදිහට ගන්න පුළුවන් කාර්යයන් කීපයක් කිරීමට භාවිතා කරන ගෘහ භාණ්ඩ විදිහට. ඊළඟට අපි බලමු ඉඩකඩ පිරිමසින ගෘහ භාණ්ඩ. මේකත් අර වැදගත් වෙනවා බහුකාර්ය ඒකකයේ බහුකාර්ය ගෘහ භාණ්ඩ වගේම ඉඩකඩ පිරිමසින ගෘහ භාණ්ඩත් ඉඩකඩ අඩු නිවසක සැලසුම් කිරීමේදී නිවසක් සැලසුම් කරනකොට වැදගත් වෙනවා. ඉතින්දි තට්ටු ඇඳන් මේවා අපි දැකලා තියෙන ගොඩක් වෙලාවට ඔය නේවාසිකාගාර වගේ ඒවායේදී ඉඩකඩ පිරිමහගෙන පාවිච්චි කරන විදිය. නමුත් සමහර වෙලාවෙදී හුඟක් ඉඩකඩ අඩු ගෙදරකට භාවිතා කරන්නත් පුළුවන් තට්ටු ඇඳන්. තට්ටු වශයෙන් තියෙනවා. එතකොට ඉඩකඩ හුඟක් ආරක්ෂා වෙනවා. ඒ වගේම හකුලන ඇඳ නිදාගෙන ඉවර වෙලා හකුලලා තියන්න පුළුවන් නිදාගන්නේ නැති වෙලාවට. අවශ්‍ය වෙලාවට විතරක් දිග අරගන්න පුළුවන්. ඒකත් ඉඩකඩ ආරක්ෂා කරගන්න පුළුවන්. අනිත් එක හකුලන ඇඳුම් රාක්ක. ඒකත් ඒ වාගේ ඇඳුම් එල්ලන්න තියෙන අවස්ථාවේදී විතරක් ඒ ඇඳුම් රාක්ක භාවිතා කරන්න පුළුවන්. බිත්ති අල්මාරි. බිත්ති තියෙන නිදහසේ තියෙන බිත්තියත් අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්. අපේ සමහර භාණ්ඩ ස්ථානගත කරන්න. ඉතින් එතකොට අපි ඒව හඳුන්වනවා ඉඩකඩ පිරිමසින ගෘහ භාණ්ඩ විදිහට. ඊළඟට අපි බලමු නිවස අලංකාර කරගන්න උපාංග. නිවසක් මේ සංවිධානය කරද්දී හරි නිවැරදිව ඉඩකඩ පිරිමසින විදිහට අලංකාරවත් විදිහට ගෙදරක් සංවිධානය කරනකොට නිවස අලංකාර කරන උපාංගත් වැදගත් වෙනවා. උපාංග කියන්නේ ගෙදර අලංකාර කරගන්න අවශ්‍ය වන දේවල්. එකක් තමයි විවිධ මල් හෝ ශාක සැකසුම්. විවිධ මල් සැකසුම් තියෙනවනේ. ගස් වලින් හදපු ඒවාත් තියෙනවනේ නේද? අද ගන්න ලස්සන උපාංග තියෙනවා බැලුවාම. එතකොට ඒවා ගන්න පුළුවන්. ඒ වගේම විසිතුරු භාණ්ඩ. සත්තුන්ගේ රූප තියෙනවා. එක හදපු බිත්ති සැරසිලි වර්ග තියෙනවා. විසිතුරු භාණ්ඩ. කලගෙඩි ඔයක මේ වාඩි වෙන්න පුළුවන් කොට්ට වගේ ඒවා. ඒවා ලස්සන විසිතුරු භාණ්ඩ
ගෙදරක් අලංකාර කරගන්න සහ ප්‍රයෝජනෙට ගන්න පුළුවන් උපාංග මෙතෙන්ට අයිති වෙනවා. ඒ වගේම පින්තූර, බිත්ති එල්ලන්න පුළුවන් ලස්සන පින්තූර. බිත්ති සැරසිලි, ලාම්පු ආවරණ, ඔරලෝසු, බුමුතුරුණු, විවිධ හැඩේ ඔරලෝසු සහ බුමුතුරුණු කියන්නේ බිමට එලන්න ගන්න ඔය පාපිසි වගේ ඊට වඩා ලස්සනට පුටු සෙටියක වගේ සකස් කරන්න පුළුවන් තියෙන ඒවා තමයි බුමුතුරුණු කියන්නේ. එතකොට නිවස අලංකාර කරන උපාංග නිවසක් සංවිධානය කිරීමේදී වැදගත් වෙනවා. ඊළඟට මේ පාඩමේදී නිවස සැලසුම් කිරීම හා සංවිධානය කියන පාඩම තමයි මේ සාකච්ඡා කරේ. එතකොට මේ පාඩමට අදාළ ඔයගලන්ට කාර්යපත්‍රිකාවක් දක්වලා තියෙනවා. ඒකටත් කාර්යපත්‍රිකාවක් තියෙනවා. ඒ වගේම පැවරුමක් තියෙනවා. මේ දෙකටම පාඩම තැමුම්කන් දීලා බලන්න පිළිතුරු ලියන්න පුළුවන්ද කියලා. එහෙමනම් අපි බලමු අද ඒ ඉගෙන ගත්ත නිවස සැලසුම් කිරීම හා සංවිධානය කියන පාඩම මම හිතන්නේ අවබෝධ වෙන්න ඇති යම් තාක් දුරට. ඒකට කාර්යපත්‍රිකාව සහ පැවරුම කියන කොටස් ටිකක් කරන්න. එතකොට තවත් දුරට හොඳින් පාඩම අවබෝධ කරගන්න පුළුවන් වේවි. එහෙමනම් අද පාඩම අවසන් කරනවා. ආයුබෝවන්.